නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකම් කම්මක්ඛයා සංවත්තති තී කතමංච බික්කවේ කම්මක්ඛයා සංවත්තති කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනාය චේතනා සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය චේතනා කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය යා චේතනාති තී. ධර්මානුශාසනාවට සම්බන්ධ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොතේ ප්‍රඥා රූපහානි නාලිකාව තුළ අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැබර පින්වත්නි, ආරාධිත භවතුන් මාතෘකාවක් සපයා දෙමින් කර්මක්ෂය වෙන ලෙස අරමුණු විදර්ශනා කරන්නේ කෙසේද කියන ගැඹුරුම මාතෘකාව අපට ලබා දීලා තිබෙනවා. සංසාර ගමනේ වගේම මේ ජීවන ගමනේත් පැවිද්ද තුළ මේ හොයන ආපු කෙනෙක් තමයි මාත්. නමුත් මුල් කාලය තුළ අවුරුදු 20ක් 25ක් යනතුරු කර්මක්ෂය කිරීමේ කර්මය කළ එකක් ත්‍රිපිටකයේ තියෙනවා කියලත් අපට හමු වෙනතුරු අපට කියලා දීපු කෙනෙක් නැහැ. ඒ වගේම ත්‍රිපිටක සූත්‍ර දේශනා පරිහරණය කරමින් මේ තථාගතයන් වහන්සේ වදාළ පෙළදහමෙහි අග කෙලවර පිළිබඳව පැහැදිලිකමක් නැතුව, මුල් කෙලවරෙන් පටන් ගත්තද අග කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලිකමක් නැතුව පොතපත අතර සැරිසරු කෙනෙක්. අද නෙවෙයි වසර 15කට 20කට පෙර මේ කියන්නේ. මෙන්න මේ වන විට තමයි අපට යම් යම් සූත්‍ර දේශනාවල තිබෙන යම් යම් වැදගත් දහම් පාට මුණ ගැහෙන්නේ. එකක් තමයි සංයුත්ත නිකායේ සඳහන් සීල සූත්‍රයේ පවතින ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරයියාති. සෝවාන් නෙමේ සකෘදාගාමී අනාගාමී අරිහත්ම වෙන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බැලීම පමණක් ප්‍රමාණවත් කියන මේ වචනය. මේ හමුවන එක වචනයක්. තව එකක් හමු වෙනවා. යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති. මහණෙනි, යමක් ඔබ අනුසේ හේතු ඉතුරු කරනවා නම් එයින් තමයි සංකත ධර්ම හේවත් දුක හටගන්නේ. නානුසේති නමීයති, එයින් සංකත ධර්මයන් හටගන්නේ නැහැ. ඔය තවත් එක වැදගත් දහම් පෙළක්. තව එකක් හමු වෙනවා. ඒක නෙවෙයි, තව ගොඩක් මෙහෙම හමු වෙලා තිබෙනවා. මේ අදාළ වැඩේ පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන පෙළ දහම. ස්වාමීනි, මට කෙටියෙන් බණ කියන්න. භික්ෂුවක් ඉල්ලා සිටිනවා. යංකෝ භික්ඛවේ අනිච්ඡං తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝති. මේ කෙටියෙන්ම බණ පදයක්. මොග්ගරාජ සූත්‍රයේ සඳහන් වෙනවා කතං ලෝකං අවෙක්කංසු මච්චු රාජා නපස්සති. කොහොම ලෝකයේ බලන කෙනාද මාර්යා දකින්නේ නැත්තේ. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මොග්ගරාජ සදා සතු.
හැම කල්හිම සිහි ඇතිව සංඛාර ලෝකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් දකින්න. ඔය පොතේ ඔහොම සිංහලෙන් කියලා නෑ ඔය තරම් මේ දැනට පැහැදිලි කරන හැටි අපි. මේ වගේ මේ දුක්ඛ නිරෝධගාමිනී පෙළදහම තිබෙන තැන් 10ක් 15ක් 20ක් 25ක් හම් වෙලා තියෙනවා ඇති. පොතේ තියෙන දේ කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ? ඒ පිළිබඳව මේ හැම එකක්ම සංසන්දනය කරමින් තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් තමයි ඔබ මගෙන් මේ ප්‍රශ්න විමසලා තිබෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් මේ කර්මක්ෂය කිරීමේ කර්මය කරමින් කරන්නට අරමුණු දර්ශනා කරන්නට ඔබ කොතන කොහේ හිටියත් පෘථග්ජනයෙක් වශයෙන් නම් මේ වැඩේට කරන්න පුළුවන් කියලා හිතන්න එපා. පෘථග්ජන කියන්නේ මේක තේරෙන්නේ නැහැ කියන එක. ඔබට දානි දෙන්න පුළුවන් වෙයි, සිල් රකින්න පුළුවන් වෙයි, මොනවා හරි භාවනා කරන්න පුළුවන් වෙයි, උගතෙක් වෙන්න පුළුවන් වෙයි. නමුත් ඔබ තුල මේ පෙළදහම සදා සතෝ හැම කල්ම සිහියතුව ක්‍රියාත්මක කරන්න තරම් ඔබ අවබෝධය ඇති කෙනෙක්, ශක්ති සම්පන්න කෙනෙක්, වීරියවන්ත කෙනෙක් වෙන්න ඕන. මේ කරුණු විමසීමේදී ස්ත්‍රී පුරුෂ පැවිදි වේදෙන්තරව මේ පෙන්නන අවබෝධය ඔබේ අවබෝධය බවට පත් වෙලා තිබෙන්න වෙනවා. කුමක්ද? පුද්ගලයා කර්ම රැස් කරන්නේ අතින් පයෙන් නෙවෙයි සිතින්. සිත පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. කයෙන් වචනෙන් සිතෙන් කියලාත් කියනවා. එතකොට ඒක මොහොතක් පාසා කරන කර්ම රැස් කිරීමක්. ජීවිතේට එකක් හරි දවසට එකක් හරි නෙමෙයි. මේ කර්ම රැස් කරන පෙළදහම පොතේ තියෙනවා වගේම ඔබේ සිතෙත් ඔබ තේරුම් ගන්න. එතකොට රැස් කරන කර්ම පෙළදහම දැනගත්තාම ඒක වෙන්න බෑනේ අස් කරන පෙළදහම, ඡය කරන කර්ම. එවිට අතිවික්කේ කම්මං කන්නං කන්න විපාකං, අතිවික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං, අතිවික්කේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. කර්මය විපාකයට බැඳෙනවා. කර්මය විපාක දෙන සුළුයි. කර්මයේ පින්ද, කර්මයේ පව්පින්ද, කර්මයේ ධාන කුසල්ද කියලා නැහැ. මේ නිසා මේ ලෝකයට සිදුවුනේ කර්මක්ෂය කිරීමේ කර්මයේ පොතේ වහලා තියලා සමාජයේ පව්පින් දෙකට බෙදලා කර්ම පුණ්‍ය කර්ම සහ පාප කර්ම කියලා පාපම කර්මයෙන් වළකින්න වචනෙන් කියන්න සහ පව්පින් කරමින් පින්නකම් හොඳම පුද්ගලයාට පවා පින් පුණ්‍ය කර්මයෙන් එහා පැත්තට යන්න බෑ පුතග්ජන භාවයෙන්. ඒක වැසුන මාවතක් වෙලා. ඒ වැසුන මාවතක් නිසා තමයි අනාගත බුදුරජාණන් ඇතුළු පෙරම් පුරන්න පෙළක් හැදුනේ. තෙරපරපුර දුක් විඳලා බඩගින්න ඉඳලා කටපාඩම් කරලා මොකටද මේවා ග්‍රන්ථ වශයෙන් ප්‍රවේශම් කළේ? ගෞතම බුදු සසුන තුළ මේ පෙළදහම විවෘත කරන්න නොවේ නම් ප්‍රවේශම් කරන එකේ තේරුමක් නැහැනේ. අනාගත බුදුරජාණන් ඔයක හෙලි කරලා දෙන්නේ. එහෙනම් මේ තරම් පොත් පියදම් කරලා රකින්න මහන්සි වෙන්න ඕන නැහැ. ඒකෙන් මම කියන්නේ රකින්න මහන්සි වෙන්න ඕන නැහැ කියන එක නෙමෙයි. රක්කේ මහන්සි උනේ වැඩ ගන්න. අර මොන කර්මයෙන් කරන එකත් විපාක දෙන සංසාර කර්මයක් කරුණාම සසරෙන් මිදෙන කර්මය කරන්න බැරි නම් මට කියන්න තියෙන්නේ බුදු සාසනයක් නැහැ ලෝකේ කියලායි. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම. එහෙම වෙනවට අපි කැමති නැහැ. අනේ යනුව ඔබට තේරෙන්න වෙනවා මේක උගන්වන්නේ පුද්ගලයා තුළ නෙවෙයි. ජීවිතය තුළ නෙවෙයි. ජීවිතය එකක් වශයෙන් අරන් නෙවෙයි. ජීවිතය තුළ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ අරමුණෙන් අරමුණට මේ කර්ම රැස්වීම සිදු වෙනවා. කා තුළද? පෘථග්ජනයා තුළ. කන්න කර්මයේදී සිදු වෙනවා, සුඛ කර්මයේදී සිදු වෙනවා, කන සුඛ කර්මයේදී සිදු වෙනවා. මන්දයත් ඒ කර්මයන්ට ඇලීම හෝ ගැටීම පෘථග්ජනයා තුළ සිදු වෙන නිසා.
එනිසා කර්මයේ රැස් වෙන ආකාරය විපාකයට හේතු ඉතුරු ආකාරය ඔබ පොතේ තිබෙන පෙළ දහම ඔබේ ඇස තුල කන තුල දකින්න. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? ඒක ඇසටත් හරි කනටත් හරි නාසයටත් හරි. මතක තබා ගන්න. එවිට අපි මේ කරන වැඩේ මේ ජීවිතේට පෙරත් අතීතෙන් අරන් ආ දේවල් වෙන්න පුළුවන්. මේ ජීවිතෙත් අද වෙනකොට පෙර කොටසක් එකතු කරගන්නවා අපි. ඔබේ හිතට යම් ආකාරයක මේ මොහොතට යම්කිසි ඇලීමක් ගැටීමක් සහිත ආකල්පයක් උපදිනවද? බාහිර පස්දරට හම්බ වෙන කාරණයක් නිසා ඒක අද එකක් නෙවෙයි. පරණ එකක්. සෑම විටම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියන්නේ අද එකක් නෙවෙයි ඔබ හදාගත් එකක්. අර විපාකය. නිදන් කරපු එකේ විපාකය. නිදන් කරගත්තේ වගොඩ ගන්න පුළුවන් නේ පස්සේ. අන්න ඒ වගේ තබපු එකක් තමයි අර හටගන්නේ. අපි පුරුදු වෙලා තියෙන මේ හටගත් එකට ආයෙත් එකතු වෙලා ආයෙත් තබන්න. කර්ම රැස් කිරීම කියන්නේ මේකට. මේ තැවීම සිදු වෙන්නේ උපාදානය තුළ. මේ කියන මොහොතේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණේ මුලා වීම තුළ මේ කියන උපාදානය පව තුළ සිද්ධ වෙනවා, පින තුළ සිද්ධ වෙනවා, ධානය තුළ සිද්ධ වෙනවා. පමාදවාදී පෙළ දහම. එතකොට ඒක තමයි අපි කරමින් ආවේ කියන එක තේරුම් ගන්න වෙනවා. කොතරම් උගත් වුණත්, බුද්ධිමත් වුණත්, ධනවත් වුණත්, ධර්මය දැනගෙන හිටියත්, එහෙම නැත්නම් ගිහි පැවිදි කොතරම් ඒ වගේ සක්විතා හැකියාවල් දියුණු කරන් හිටියත් පුහුදුන්නම් ඔවුන්ට මේ ත්‍රිවිධ විතර්කයේ උපදින වෙලාවට ඒක පාලනය කරගන්නට එහෙම නැත්නම් ප්‍රහාණයට මාර්ගයක් පෘථග්ජනයට නැහැ. එහි වරදක් දකින්නේ නැහැ ඕනි. දැන් ඒ පෙළ දහම ඉගෙන ගන්න. කොහොමද පෙන්වන්නේ? ඒ පෙළ දහම තමයි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. ඔය තින්නම් සංගති පස්සෝ නිකම්ම කාරණා තුනක් එකතු වීම නෙවෙයි. බාහිර ඇහැට, බාහිර කනට, බාහිර නාසයට, නැත්තම් බාහිර ප්‍රසාදයන්ට ඉදිරියෙන් තිබෙනා වූ දේවල් නිසා ඔබ උපදවා ගන්න දෙයක්. පළවෙනි වතාවට එහෙම ඕක වෙන්නේ නැහැ මන් දන්න ආකාරයට. වතාවක් දේවතාවක් 10 12 වතාවක් ඒ පිළිබඳව එකතු කර ගත්තාම තමයි මේ විතර්කයේ උපදින්නේ. ඒ විතර්කයට තමයි ඔය කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ කියලා තුනක් කියන්නේ. තුන් අවස්ථාවක උපදින එක. එහෙම නැත්නම් ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ. මේක තමයි ඔබට ස්පර්ශ වෙන්නේ. ඔබට මේ ශූන්‍ය වශයෙන් පේන්නේ නැහැ. මේවා හේතුඵල වශයෙන් පේන්නේ නැහැ. ඔබ ඒකට වහාම එකතු වෙන පුරුදු කරගත්තා. ඔබ මේකට කියනවා මට කේන්ති එනවා, මට යකා එනවා, මට මරාර මැරෙන්න හිතෙනවා, ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. ඒ තමයි ඔබේ පාර. ඔබ කවදාවත් ඒක වැරදි කියලා දකින්නෙත් නැහැ, ඒක හොඳ නෑ කියලා දකින්නෙත් නැහැ. ඒකට එකතු වෙලා බලවත් කරලා තියෙන්නේ. එනම් පාපේදිත් ඉන්නම් සංගති පස්සෝ, පිනේදිත් ඉන්නම් සංගති පස්සෝ, ධානෙත් ඉන්නම් සංගති පස්සෝ අදාළ ආකාරයට. අතක තබා ගන්න. ඇහේදිත්, කනේදිත්, නාසයේදිත් එහෙමයි. දැන් ඔබ විඳින්නේ මෙහෙ ලෝකේ තියෙන එකක් කියලා ඔබ හිතුවට ඔබ විඳින්නේ හදාගත්ත මලකුණක රසය. ඔබේ මැරිච්ච අතීතයක් අරගෙන ඔබ විඳිනවා. වේදනාව. ඒ වේදනාවට ඔබට පුරුදු පරිදි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒ ඔක්කොමට කියනවා තණ්හා කියලා. දැන් මේක ඇස තුල අරමුණ තුල බලන්න. අසුරු ගසන සැනක සිදුවෙන්නා වූ මේ සිද්ධිය තථාගතයන් වහන්සේ පෙළ දහමක් වශයෙන් සිය ගණනක් සූත්‍රවල පෙන්නලා තියෙන හැටි. දැන් තණ්හා වුණාම මොකද වෙන්නේ? ඒ වේදනාව මම වෙලා. වේදනාව මමයි, මම වේදනාවේ, වේදනාව තුළ මායත, මා තුළ වේදනාව ඇත කියලා කතා කරන පංච උපාදානස්කන්ධය පිළිබඳ කතා කිරීමේදී විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය බැඳෙන ආකාරය තව විදිහකින්.
මම වුණාම ඊළඟ වචනේ ගන්නවා මඤ්ඤමානෝ කොබික්කු බද්දෝ මාරස්ස වෙන දේ තමයි ඊට පස්සේ පෙන්වන්නේ. මමත් වෙන ගත්තොත් ඕන දෙයක් පව හොපින සසරට බැඳිලා තමයි අවසන් වෙන්නේ. සංයෝජන වෙලා තමයි අවසන් වෙන්නේ. අංගේ සංයෝජන වෙනවට තමයි කියන්නේ කන්නම් කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛ කර්ම රැස් කරනවා. රැස් කළොත් ආපහු හේතු යෙදෙන විට දවල් රැ කියලා නෑ මනෝදාරය කියලා නෑ. අදාළ හේතු වලට අදාළ කාරණාව චිත්තාභ්‍යන්තරයෙන් එනවා. ඒකට කියනවා uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං කියලා. දැන් වේදනා තණ්හා නම් අපි අර කතා කරන ස උපාදානස්සකෝ වහං වච්ච උපාදාන වෙනවා. උපාදාන වුණොත් යලිහට ගන්නට අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරයේ සැඟවීම හේවත් තණ්හා අනුසයට එකතු වීම නිදිගත් සිතට එකතු වීම කියන වචන වලින් කරන කාරණාව කර්ම බීජ රැස්වීම. අන්න කර්ම බීජ රැස්වීමට කර්ම කිරීම කියලා කියනවා. ඒ නිසා දැන් ඔබට තේරෙනවා ඇති මොනම කර්මයවත් කරලා නම් දුකින් මිදෙන්න බැරි බව. ඔය කියන කර්ම තුනෙන් මොනවත් කරලා කර්ම රැස් කරන කර්ම කරලා සසර ඇවිදින්න ඇරුණාම දුකින් මිදෙන්න බැරි බව. නමුත් අර මම ඉහතින් පෙන්නපු පෙළ දහම් ඕන එකකින් පෙන්වන්නේ මේ කර්මක්ෂය කිරීමේ කර්මයේ බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඒ නිසා මේ පෙළ දහම ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දෙපැත්තේ පොත්පත් තියාගෙන සූත්‍ර දේශනා පරිහරණය කරමින් කල්පනා කළ කෙනෙක්. විතරක් නෙවෙයි මේ මා අනුගමනය කරන පෙළයි. තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක වැරදි නම් මම වැරදිකාරයෙක් වෙයි. ඒක නිවැරදි නම් මම ඉන්නේ කොතනද කියලා ඔබ හොයන්න යන්න එපා. ඔබට ප්‍රතිඵල තියෙන තරමට ඔබට ඉස්සරහින් මං ඉන්නවා කියලා තේරුම් ගන්න. ඔබ ඔබේ ජීවිත ගත කරනකොට ඔබ මේ කටයුත්ත ඔබට තේරෙනවා නම් ඔබ දැන් යන්නේ නොයොසිලිවන්ත පැත්තටද අනුසෝතගාමී පැත්තටද පටිසෝතගාමීෙක් වෙලාද? දැන් මේක පටන් ගැනීමම තමයි ආපහු යාම පටිසෝතගාමීත්වය කියලා කියන්නේ. එහෙනම් ඔබට මේක තේරෙනවා නම් අනිවාර්යෙන් ඔබ කාගෙන්වත් සහතික බලාපොරොත්තු වෙන්නත් එපා, ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ ආර්ය පුද්ගලෙක් තමයි. ඇඳුමේ නෙවෙයි ඒක තියෙන්නේ මේ පටිසෝතගාමීත්වය තුළ. දැන් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ නැත්නම් පව තුළ, පින තුළ නැත්නම් කාම විතර්කයේ ව්‍යාපාදයේ විහිංසා විතර්කයේ තුළ මොකද ඔබ කරන්නේ? මේ අරමුණේ මුලා වී තණ්හා උපාදාන භව කරලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ ඕකට තමයි. අතීත ජීවිතයේ අවිද්‍යාව පත්‍ය සංඛාර හොයන්න එපා. දැන් අවිද්‍යාව සංඛාරය. දැන් අවිද්‍යාව සංඛාරය නිසා තමයි මේක දැන් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්නත් පුළුවන්කම තියෙන්නේ කියන එක ඒකෙන් තේරුම් ගන්න. පරණ එකක් හදන්න බෑනේ. අපේ පොතේ උගන්වන අතීත ජීවිතයේ අවිද්‍යාව පත්‍ය සංඛාරා නැති කරන්න යන්න වෙනවා ඉස්සර ජීවිතේට. අර පහුගිය කාලේක නාට්‍යයක පෙන්වනවා කරකිලා අතීතයට යනවා. ඒ වගේ ගහමද යන්නේ. මේ වර්තමානයේ කරන්න ඕන දෙයක්. ඒවා තේරුම් ගන්න. වැරදි පෙළදහම් වලට වහල් වෙලා ඒ පරම සත්‍ය කියලා හිතන්න එපා. මේ පෙළදහම් තේරුම් ගත්තා එළියපුවා නෙවෙයි. අධ්‍යාපනය සඳහා පාලි පද තේරුම් ගත්තා අය පාලි සිංහලට පරිවර්තන කිරීමක් කරුවාම මේක ස්කන්ධ පංචකය තුළ විග්‍රහයක් නෙවෙයි. දහම් පෙළ වැරදි නැහැ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ. නමුත් සිංහල පරිවර්තනය නොගැඹුරුයි. ප්‍රායෝගික විය නොහැක. ලියා කියා පාඩම් කර ලකුණු ලබා ගත හැක. ඒ ඔක්කොමත් කරලානේ අපි ඉන්නේ. ලියලා කියලා පාඩම් කරලා ලකුණුත් ලබාගෙන තමයි තියෙන්නේ. වෙන්නේ නැත්තේ මොකද කියලානේ බලන්නේ. නිර්මල බුදු දහම පවතිනවා කියලා තමයි උදම්මනන්නේ. නමුත් ප්‍රාර්ථනීය අනාගත බුදුහාමරන් ශාසනේ මේ කර්මක්ෂය කරන්න. ඒ මොකද? මේ සමාජයේ කිසිවෙක් නැද්ද පදපරමද ඔක්කොම ටික? ඔබ දන්නවද මේ උග්ගටිතඥ විපරිතඥ පදපරම කියන වචන හතරක් තියෙනවා මේ සංයුතනිකාය දසුත්තර සූත්‍රයේ පුද්ගලයෝ හතර දෙනා සම්බන්ධයෙන්. ඔළුවෙන් හිටගෙන බණ කිව්වත් තේරෙන්නේ නැති අයට කියනවා පදපරම කියලා. සිරසියක් පදපරම වෙන්න බෑනේ බුද්ධිමතුන් ඉන්න ලෝකේ. උග්ගටිතඥ විපරිතඥ ඤෙය්‍ය කියන තුන්ගොල්ලටම
ආගේ පෙන්වලා තියෙනවා පෙළ දහමක් ඒක සිදුවෙන ආකාරයත් මතක තබා ගන්න. ඒකත් ඕන නම් මෙතෙන්ට මතක් කරන්නම් මම. ඒවත් දැනගන්න ඕනේ. තථාගතයන් වහන්සේ උග්ගටතත්ත පුජ්‍යයට බලමක් බණ කියන්නේ කිය යුත්තේ අපි වුණත් නිස්සරණේ විතරයිලු. මිදෙන ආකාරය විතරයිලු. එයා දන්නව අනිත් ඔක්කොම මේ වෙනකොට. ඒකයි ප්‍රඥාවන්තකම කියන්නේ. විපරිතඥ කියලා කියන්නේ එයාට ආදීනව පෙන්නලා නිස්සරණේ කියලා දෙන්න ඕනලු. ඤෙය්‍ය පුද්ගලයාට ආස්වාදයේ පෙන්නලා ආදීනව පෙන්නලා නිස්සරණේ කියලා දෙන්න ඕනලු. ඕන්න වෙනස. කවුද මේ ලෝකෙට තීරණයක් දෙන්නේ උපදින ඔක්කොම පදපරම කියලා? එහෙනම් ඒ තීරණේ ඔළුව නැති කෙනෙක් වෙන්න වෙනවා. ඔළුව නැති කෙනෙක් වෙන්න වෙනවා. ඒක වෙන්න බැරි දෙයක් නේ. එහෙමයි අපි මේ දහම් පෙළවල් පිළිබඳ කල්පනා කරන්නේ. සමාජයට වරදින්න පුළුවන්. පෙළ දහම් වලට වරදින්න පුළුවන් පරිවර්තනයේදී. තථාගතයන් වහන්සේ වදාළ පෙළ දහමට කවදාවත් වරදින්න බෑ. ඒක අත්දකපු දෙයක්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. මේක අපට අහිමි කරන්න කාටවත් ඕනෑකමක් ඇක්කුමක් තියෙන්න බෑ. මේක හිමි කරලා දෙන්න තමයි ගවේෂණය කරන්න ඕන. මතක තබා ගන්න. මෙන්න මේ කරුණ යන විට ඔබේ මේ මොහොතේම ඔබට තේරේවි ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ අරමුණේ මුලා වීම තුළින් ඔබ සසර රැස් කරනවා හැවත් අවිද්‍යාව පත්‍ය සංඛාරා නම් උරුම වෙන්නේ ජාති ජරා මරණ. දැන් නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා දැන් නම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාරයත් විය හැකියි කියලා ඔබට තේරෙන්නේ නැද්ද? දැන් මොකද්ද පෙන්වන්නේ? අපි දැන් කතා කරන්න ඕනේ ෂෙයා කරන පැත්ත. ඒකනේ වැඩියෙන් අහන්නේ. අපි මේ දැන් මේ විදිහට මම මේ පෙන්නපු පෙළ විදිහට තමයි ඔබ මේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ මුලාවි, අරමුණේ මුලාවි සසරක් හදන්නේ. සසරට බැඳෙන්නේ. භවගාමී වෙන්නේ, සංයෝජනය වෙන්නේ. මේක එහෙනම් අරමුණෙන් අරමුණට නොවන විදිහක් හොයා ගන්න ඕන. තථාගතයන් වහන්සේ වදාරන්නේ තව කර්මයක් තියෙනවා. කළුත් නැහැ, සුදුත් නැහැ, කළු විපාකත් නැහැ, සුදු විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අර මම පෙන්නපු පාලි පාඨයේ සිංහල තේරුම. අනතුරුන් වහන්සේ ඒක විස්තර කරන්නේ කොහොමද? කන්නං කන්න විපාකං තස්ස පහනාය. කන්න කර්මයයි විපාකයි දෙකම ඉවර වෙන්න වෙනවා. කර්මයක් නොවෙන්න වෙනවා. කර්මය වුණොත් විපාක තියෙන්නේ. ඒ ප්‍රහාණය කිරීමේ චේතනාව. ඒ කියන්නේ පාප කර්මය සහ විපාකයේ ප්‍රහාණය වෙන්න වෙනවා. සුක්ඛං සුක්ඛ විපාකං පුණ්‍ය කර්මය සහ විපාකය දෙකම ඡේ වෙන්න වෙනවා. කර්මයේ සිදුනොත් විපාක, කර්මය සහ විපාකයේ ප්‍රහාණය වෙන්න වෙනවා. කන්න සුක්ඛං කන්න සුක්ඛ කර්මං. එහෙම එකක් තියෙනවා නම් පව්පින් කලවමේ සිද්ධ වෙන ඒකත් ප්‍රහාණය කිරීමේ යා කිසියම් චේතනාවක් ඇද්ද? ඒ චේතනාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි වල සුපිරි කර්මය. අපි ඉතින් කතා කරන්නේ කර්මයේ රැස්වන කර්මයේ විතරනේ චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි කියලා. කර්ම රැස්වන හැටි විපාක දෙන හැටිනේ අපි කතා කරන්නේ. ඒකට පවක් පින සිද්ධ වෙන්න ඕන කාරණා බෙදනවා ඇරුණාම අපි කර්ම ඡය කරන පැත්තක් ගැන බෙදන්නේ නැහැ. නමුත් අපට අවශ්‍ය වෙන්නේ පව්පින් සිද්ධ වෙන හැටි ඉගෙන ගන්න නෙමෙයි. සසරට බන්ධනයක් ඇති කරන පව්පින් සිද්ධ නොවි කර්ම ඡය වෙන විදිහ ඉගෙන ගන්නටයි බුදුවරු ලෝකෙට පහළ වෙලා තිබෙන්නේ. අරක දැනගත්තන් තත් සිද්ධ වෙනවා. ඔය පව්පින් දැනගත්ත අය ලෝකේ පව් කරන්නේ නෑ අනිත් අයත් කරනවා. ඕන කෙනෙක් අතින්. දැනගත්තත් නැතත් විශ්වාස නොකලත් නොකලත් ඒ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ හිංසා විතර්කයේ බලවත් වී පිරිහෙන එක ඕන මිනිස්සෙක් තුළ සිද්ධ වෙනවා. ඒක පාලනය කරන්න පුළුවන් බලවේගයක් නැහැ. ඒකයි ඒක කර්ම නියාමය කියලා කියන්නේ. අදාළ විපාක වාරය හු හදා ගන්නවායි කියන එක. දැන් එහෙමනම් මේ කර්මය සහ විපාකයේ දෙකම ඉවර වෙන්න ඕන නේද? සිද්ධියේදී. කොයි වෙලාවටද කරන්න පුළුවන්? මා දකිනවා. ඔබ පස්දර වසා නින්දට ගිය මොහොතේ ඔබ මේ සඳහා ඔබට මේ වැඩේ කරන්න බෑ. මොකද ඒක පාලනයක් නැති ලෝකයක් තාම. මේ ලෝකේ ඔබ ජීවත් වෙනවා.
අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට අදාළ ශේෂ්ත්‍රය තුළ ඔබ ජීවත් වෙනවා. ඔබ හිතන් ඉන්නේ මේ වැඩ ඔක්කොම නවත්තලා වෙනම ගිහින් ඉඳගෙන ඉන්න ඕනයි කියලා. ඒකත් විශාල මුලාවක් මේ සමාජයේත් පවතින. ඒ නිසාම රැකියාවල් අතහැරලා යන්න, විනම නිවාඩු දාලා යන්න, විශ්‍රාම ගිහින් යන්න පෙළවල් හදන් ඉන්නවා. මේ ඔක්කොමත් මුලාවල්. මේක එදිනෙදා ජීවිතයට ධර්මය. එදිනෙදා මේ මොහොතට ජීවිතයට. එදිනෙදා ජීවිතයේදීම පෙර කළ මෝඩකම ඒක කරමින් ඉන්නවා. තවදුරටත් ඉගෙන ගත්තේ නැත්නම් ඕන කෙනෙක් ප්‍රාර්ථනා කර හිටියට මේ මෝඩකම කරමින් ඉන්නවා තවදුරටත්. දැන් මේ මෝඩකම නොකරන ඉක්මන් වෙන්නනේ පෙන්වන්නේ. කොහොම කළොත්ද වෙන්නේ කියලා හොයාගන්න බලන්න. අපට අර පෙළවල් වලින් මේක කියන්න පුළුවන් ඕන එකකින්. එකක් දෙකක් අපි අරගෙන විස්තර කරගන්න බලමු. බලන්න මෙන්න මේ පෙළ මේකේ පෙන්වන්නේ පහාන සංඥා කියන්නේ මේ ප්‍රහාණය කරනවා කියන්නේ ඕක තමයි. ප්‍රහාණය කරන්න කියලා තියෙන්නේ මොනවා කියලාද තියෙන්නේ? සමාධියක් හදාගෙන එහෙම බලන් ඉන්න කියලා තියනවද ඒකේ? නැහැ. අර ඔබේ අදාළ ලෝකයේ ඔබ ජීවත් වෙනකොට ප්‍රසාදයන්ට ගැටීමේදී අනිවාර්යයෙන්ම මේ අතීතයේ ඔබේ හිතට එනවා. ඒකට කියනවා uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vissa vitakkam. විතර්කය කියන්නේ ඔබට මේ අරමුණ මේ අතීතයේ එතෙන්ට එන එකට හට ගන්නවා. හට ගන්න එපා කියලා නෑනේ. නමුත් ඒකට අපි එකතු වුණොත් තමයි ඒක කර්මයක් බවට පත් වෙලා අනාගත විපාක දෙන්න හේතු ඉතුරු වෙන්නේ. කර්මක් ක්ෂය කිරීමේ කර්මයනේ. එකතු වුණොත් කර්මයේ බවට පත් වෙලා විපාක වෙන්න හේතු ඉතුරු වෙනවා. ඒක තමයි සංසාරේ කරමින් හිටිය පෙළදහම. මේ දවස්වල මම නැවත නැවතත් කියමින් ඉන්නේ ඕක කරන්න මොනම සිහියක්වත් ඕන නැහැ. ඕනෑ මෝඩයෙකුට පුළුවන්. මොනම ආගමක්වත් ඕන නැහැ. නමුත් මේ පටිසෝතගාමී පෙළදහම කරන්නට අදාළ සතිය දියුණු කරගත්ත, එහි විපාක දැක්ක, එහි වටිනාකම තේරුම් ගත්ත අරියානං ගෝචරේ රතා කියලා පෙන්න ආර්ය ගෝචරයක් ඒක. ආර්ය පුද්ගලයන් තමයි මේ ආපහු යන පාරේ යන්න දන්නේ. දැන් බලන්න අපි මේ ගත් එකේ මොකද්ද පෙන්වන්නේ? පරණ පාරට කියනවා අදිවාසේති. ඒකට එකතු වෙනවා, පිළිගන්නවා. ඒක වැරදි කියලා පිළිගන්නේ නැහැ. බැහැර කිරීමක් කරන්නේ නැහැ. එකතු වෙලා කර්මයේ රැස් වෙලා අනාගත ඵල හදන පාරේ යනවට කියනවා අදිවාසේති. නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති අනභවං ගමේති. එකතු වීමට නේද මේ අදිවාසේති කියන්නේ. දැන් ඔය අදිවාසේතු නෝබන්තේ කියන්නේ ඉවසාවදාරණසේක්වා කියන එකනේ. පිළිගැනීම. ඒ වගේ උපන් දේ පිළිගන්නවට බාර ගන්නවට නමක් අදිවාසේති. ඒක බොහෝ කල් කළ බැවින් හරිම බරපතලයි. ශක්තිමත්. එයම ඒ මොහොතේදීම නාදිවාසේති. අන්න ඒක කරන්න පුළුවන් තැන දක්වා ඔබේ වර්තමාන සිහිය, මේක දකින සිහිය, මේක වැරද්ද දකින සිහිය ඒ දක්වා ඔබ දියුණු කරන් එන්න ඕන. පෘථග්ජනයෙක් වශයෙන් කරන්න පුළුවන් කියලා හිතුවොත් හරි, සිහිය දියුණු කරේ නැතුව කරන්න පුළුවන් කියලා හිතුවොත් හරි වෙන්නේ නැහැ. එනිසා බුදු සමයේ මේ පටිසෝතගාමිත්වයට තථාගතයන් වහන්සේ වදාළ මේ සතිය අතිවිශේෂයි. ඒක තමයි උපකරණය. මේ වැරද්ද දැක ඒට එකතු නොවන, එතනින් හරස් කරන, කඩන, අර කර්ම විපාකයේ කඩන මාර්ගය. ඔන්න මම දකින්නේ කාන්ති පරමන් තත්වෝතිතික්කා ඉවසීම උතුම් තපස කියන්නේ මෙන්න මේක කරනවට. ඔය කවුරුවක් බැන්නාම බලින් නැතුව කටපියන් ඉන්න එකට නෙවෙයි. හිත ඇතුලේ තරහ රැස් කරන කටපියන් ඉන්නවා, බය නිසා හරි පරාජය වෙලා හරි. නෑ, ඒකට කාන්ති කියන්නේ නෑ.
ඉවසීම උතුම් තපසයි. මොනවද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. එතන ඉවසීම කියන්නේ අර අදිවාසීති කියන එක නෙමෙයි, දරා ගැනීම, නාදිවාසීති කියන එක. සිංහලට ඉවසීම කියලා ගත්තට පාලියෙන් ගන්න තියෙන්නේ පිළිගන්නේ බාර ගන්න නැති එක. එකතු මට තියන්න තියෙන ලස්සනම වචනේ තමයි සංසාරිකලේ එකතු වෙන එක, දැන් පුරුදු කරන්න ඕන එකතු නොවෙන එක. එකතු නොවුනොත් මොකද වෙන්නේ? එකතු නොවුනොත් තින්නම් සංගති පස්සෝ තියෙනවද? නැහැ. ඒකට තමයි පස්ස නිරෝධෝ කියන්නේ. මේ බාහිරට ගැටෙන එක නවත්තන්න ලෝකේ ඉන්න කල් බෑනේ. නමුත් අරක එකතු නොවීමෙන් ඉදිරි පෙළම නතර වෙනවා. දැන් අර පරණ වේදනාවට එකතු වෙන්නේ නැහැ. වේදනාව නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. දැන් වේදනා තණ්හා නම් කර්මය. උපාදාන භව නම් අවිද්‍යා සංකාර. ඒ විපාකේ. දැන් කර්මයක් නැහැ විපාකයක් නැහැ නේද? කන්නම් කන්න විපාකං, කර්ම කර්මයයි විපාකයයි දෙකම ප්‍රහාණය වෙනවා. තව වෙලක් අපි අරගනිමු. ඔබට මා මේක කියන්නේ මෙතෙන්ට සමීප වෙන්න. ඔය ජම්බුදීප පෙయ్యාලේ පෙන්නනවා, බණ අහනවා, පාඩම් කරනවා, දිගට එනවා. නමුත් අනුගමනය කරන්න නැති තාක් ආයෙ පිළිසිත අඩුයි කියලා. ඔබටත් මේක බොහෝ කල් අහලා ඊට පස්සේ හැමදාම එක දේ කියන්නේ කියලා තේරුනේ නැත්නම් ඊට පස්සේ අතහැරලා වෙන කොහට හරි යයි. තව බණක් හොයන්න. නිසා මේ අනුගමනීය ප්‍රතිපදාවට එන්න එය තමයි ප්‍රතිඵලලාභී පැත්ත. නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැනගත්තට පාඩම් කරගත්තට. දැන් මේක ගනිමු අපි. මේ ඉමේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නෙම ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයට යොදපු තවත් නමක්. මොකද සංසාරයේ කලේ එකතු වුණා. කාම විතර්කේ පාවිච්චි කළා, ව්‍යාපාද විතර්කේ ගැටුණා, විහිංසා විතර්කේ අවිතරන්න ගියා. ලොක් බරපතල ගියොත් එහෙම. ලොකු මෝඩකමක් කරලා බලවත් කරගත්ත ශක්තියකින් යුක්තව සතර හදන්න පැත්ත බලවත්. මොනවද බලවත්? බොජ්ජංග නෙවෙයි, කාමාංග. කාමාංග වැඩිලා, වඩලා නෙවෙයි, භාවිතා කිරීමෙන් වැඩිලා. බොජ්ජංග දශමයක්වත් වඩලා තියෙනවද? බොජ්ජංගත් වඩන්න ඕන කාමාංග පරදින්න. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා මම මේ පෙන්නන පෙළ. ඔතනම මම මෙහෙම පෙන්නනවා. දැන් සීල සූත්‍රයේ පෙන්නන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් සෝවාන් වෙනවා කියලා. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එක නේද? දැන් පංච උපාදානස්කන්ධය ඒක සක්කාය දිට්ඨිය කියන්නේ මේකට බැඳෙනවට. දැන් උපන්න එක අතීත එකක්. දැන් තණ්හා උපාදාන බව විද්‍යා සංකාර කරොත් බැඳෙන්නේ විපාක දෙන්න. එකතුනේ නැත්නම් එකතු වීමට නේද කියන්නේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම කියලා. එකතු නොවනවට නේද අනිත්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. ඉතින් උතෙන්ද ඔක නෝනින් බලන්නේ නැතුව කේස අනිච්චා, ලෝම අනිච්චා, නක අනිච්චා, අනිච්චං දුක්ඛං අනාත්තා කියලා විතක්ක ਵਿਚාර කර කර වචන කියා හිටියට වෙනවද වැඩේ? ඉමේ මෙම කාම විතර්කෙන් ආවත්, ව්‍යාපාද විතර්කෙන් ආවත්, විහිංසා විතර්කෙන් ආවත් කමක් නැහැ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් කෝකෙන් ආවත් කමක් නැහැ. දැන් මේක තමයි ආපහු චක්කුණා සංවරෝ සාදු කියලා කියන්නේ. මේක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. මේක තමයි ආර්ය සත්‍ය ඉන්ද්‍රිය සංවර කර ගැනීම කියලා කියන්නේ. ස්පියාන ඉඳලා හරියන්නේ නැහැ. මේ ආපු මෝඩකම අද එකක් නෙමෙයි, පරණ එකක්. තාමත් ඔබට බුදුරජාණන් වහන්සේ සෝපාකට කියලා දුන්න පාඩම තේරෙන්නේ නැහැ. සෝපාකත් ඔය අතීත පස්සේ නම් වූ මලදරුවාට බැඳිලා තමයි සොහොන් පිටිට වෙලා ඉන්නේ. ඔය කතා කරලා මිනිමරු සොහොන් පිටියක් නෙමෙයි අපි කතා කරන්නේ. අතීතයට බැඳීම තමයි සොහන. සොහන කියන්නේ මල මිනි දාන එකක් නේ. හැබැයි බුද්ධා ලෝකයෙන් මල මිනිය සමග තිවිච්ච බැමුන් එක එක කැඩෙන්න පටන් ගන්නවා සෝපාකගේ.
ඔබත් මේ අතීත පස්ස නැමැති මලමිනියට බැඳලා ඉන්නව නේද? නැවත පංච උපාදානස්කන්ධය අනිත්‍යකාන වශයෙන් බලන්න ඔබට තේරෙනවද මේ මලමිනියේ තියෙන බැමුන් එක එක කැඩෙනවා කියලා? නෑ. ඉතින් ඔබ කතන්දරනේ අහන්න ඉගෙන ගත්තේ. ඒක සෝපාගේ කතාව විතරයි කියලා හිතන් ඉන්නේ. මම දකින්නේ මේක මුළු සෝපාකලා ඔක්කොගේම කතාව. පෘථග්ජන භාවය තුළ මලමිනියට බැඳලා ඉන්න සෝපාකලා ඔක්කොගේම ගැලවෙන කතාව මේකේ තියෙන්නේ. බුදුවරු පිළිබඳ හිතන්නවත් නුවණ මදි ඔබට. බුදුවරුන්ගේ දර්ශනය. ඒක පුද්ගල විවරණයක් කවදාවත් නැහැ. ඒක රාජකථා චෝර කතා නැහැ. කොහෙන් ගත්තත් ඒක දුකත් හේතුවක් නැතිව තැනත් මාර්ගයක් තරනවා වෙන කියන්න දෙයක් උන්වහන්සේලාට නැහැ. නිසා සෝපාගේ කතාව අතීත ගිහින් මරන්න නැතුව යාවත් කාලීන කරගන්න. සෑමදාටම පෘථග්ජන භාවයේ ඉන්නේ සෝපාකලා. ඉන්නේ මලමිනියට බැඳිලා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ සරණ හම්බුණොත් ආලෝකය ලැබුණොත් ඔහු මේ මලමිනිය කඩ අතහැරලා දාලා නැගිටිනවා. ඒකට තමයි පස්ස නිරෝධය කියන්නේ. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ කියන්නේ කියලා. නෑ බොහොම කාලයක් හොයලා බලලායි කියන්නේ. තේරුම් ගන්න බැරිකමයි තියෙන්නේ. දැන් එතකොට එතන පංච උපාදානස්කන්ධය හටගත්තා. නමුත් ඒක කර්මයක් බවට පත් කරලා අනාගත ඵල පවතින පැවැත්ම කරන්නේ නැහැ. පැවැත්ම කරනවට තමයි කියන්නේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන භව. ඒක තමයි මඤ්ඤමානය. මඤ්ඤමාන වුණා නම් කර්ම සිද්ධ වෙලා විපාක වේදේ හේතුත් ඉතුරු වුණා. පමා වුණා. සසරේ පමා වුණා. දැන් එකතු නොවන්නේ නම් මොකද වෙන්න ඕන? පංච උපාදානස්කන්ධෙට ඉන්න වරන් දීලා තියනවද හැමදාම? නෑ, සිතට වරන් දීලා තින්නේ හටගත්ත ගමන්ම නැතෙන්න. එකතු වුණොත් සතර හැදෙනවා යරනවාම නැත්තම් මේ ආයතුයි. මේ පංච උපාදානස්කන්ධේ උපන් වෙලාවට සිහිය පාවිච්චි කරලා ඒක විතර්කයක් බවට පත් කර එකතු කරගන්න නැතුව ඉන්නකොට ඒතරව සිදුවෙන්නා වූ මේ ස්කන්ධ පංචකයේ මෙයාම පංච උපාදානස්කන්ධේ නුවණින් දකින අනිත්‍ය විය නොහැකිද? කර්මක්ෂය කිරීමේ කර්මයේ විය නොහැකිද? මේ ත්‍රිපිටකය තුල ඔය පෙළ දහම තියෙන එක තැනක නෙවෙයි 20 පොලක විතර තියෙනවා ආකාර. කෙනෙක් 20ම පාඩම් කරගන්න ඕනේ නැහැ. දේශකින් වහන්සේලා වශයෙන් අපිට මේව අහුවෙලා තිබුණාට ඔබ එකකින් තේරුම් ගන්න. කියන්න ඕන නම් ඉගෙන ගන්න. අනුගමනය කරන්න නම් පෙළ විතරයි තේරෙන්න ඕන. එහෙනම් විතර්කය ත්‍රිවිධ විතර්කයෙන් එකක් නාදිවාසේති කියන්නේ කර්මශය වෙන ආකාරය. පංච උපාදානස්කන්ධේ එකතු නොවීම අනිත්‍ය කියන්නේ කර්මක්ෂය වෙන ආකාරය. බලමු සංයෝජන සූත්‍රයේ. සංයෝජනීයසු භික්ඛවේ ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ සංයෝජනසු භික්ඛවේ ආදීනවානුපස්සිනෝ විහෙරතෝ. එපමණනේ තියෙන්නේ. ආසාදේ බලන්න ගියොත් තමයි සතරට බැඳලා හේතු ඉතුරු වෙලා කර්මයේ සිද්ධ වෙලා විපාකයට හේතු ඉතුරු වෙන්නේ. ඒ වැරද්දට බය නම් සසරට බිය නම් ඒ මෝඩකම කරන්නේ නැහැ. මේ උපන් එක සම්බන්ධයෙන් පැවැත්ම බලවත් වෙන පාර උපත් එක සම්බන්ධයෙන් පිළි නොගැනීම මල් මාලා දාලා පිළිගන්න නැතුව ඉන්න වෙනවා යා. හොඳයි සපයි සාන්තයි කියලා. එතකොට ආපහු යන පාරට හැදෙනවා. බුදුරජාණන් වහන්සේ තැවිදින් කියනවා අත්ති පඤ්ඤේන ආගමං. ප්‍රශ්නයක් තියෙන හින්දා ආවේ. තව එහාට ගාථා දෙකකුත් තියෙනවා කියන්න ඕන නෑ. මොකද්ද? කොහොම ලෝකේ බලන කෙනාද මාරයාගෙන් මිදෙන්නේ? කතං ලෝකං අවෙක්කංසු මච්චු රාජාන පස්සති. උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ. ඔබ කරමින් හිටියේ මොකද්ද? ඔබට හැම විටම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උදා වෙන්නේ සංකාර ලෝකය.
එක්කෝ පුණ්‍යාභි සංකාරයක් නැත්නම් අපුණ්‍යාභි සංකාරයක් ත්‍රිවිධ විතර්කයට අයිති නම්. ආනිජ්ජාභි සංකාරය හැම වෙලාවෙම උපදින්නේ නැහැ ධානලාභින්ට කරන ඔබට නැහැ. සංඛාර ලෝකය. දැන් සංඛාර ලෝකේ කවුද ඉන්නේ? මේ සංඛාරයේ මම කොට ගත්ත පුද්ගලයාට සංඛාරයේ මම සංඛාරයේ සංඛාරය තුලත් මාතමාතුල සංඛාරය ඇත. මමත්වෙන් අරගෙන. එතකොට සංඛාර ලෝකේ මමත්වෙන් යුක්තයිනේ. ඔබ බාරගත්තා නම් ඔබ පිළිගත්තා නම් සංඛාර ලෝකයේ මට සහ මට අයිති දේවල් වලින් යුක්ත වෙනවා. මට සහ මට අයිති දේවල් කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ. දැන් මොකද කරන්න පුළුවන්? පවත්වන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මච්චු රාජා මරුට අහු වෙනවා. හෙවත් බද්දෝ මාරස්ස සිදු වෙනවා. දැන් සදා සතෝ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛංසු හැම කල්ලිම සිහි ඇතුව සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්න. අන්න සදා සතෝ තියෙනව නේද? ඔබ හැම මොහොතටම මේකට එකතු නොවෙන්න අවශ්‍ය දිනු කළා වූ සති කියන පදේ තේරුම හොයලා බලන්නකෝ. ඔබ නිකම්ම ඔබ මේ සිහිය කියලා ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඔබ කියන සිහිය ඕන කෙනෙකුට තියෙනවා. ගෙදරින් පිටත් වෙනකොට යතුරු කොහේ හරි හැංගුවා නම් හරි, පර්ස් එක සාක්කුවට දාගත්තා නම් හරි, තව මොනවා හරි මතක තියාගත්තා නම් හරි තියෙනවා. ධර්ම විග්‍රහය ඔයාට සති කියන්නේ නැහැ. සති කියන්නේ අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි කුසල චෛසික 25න් එකක්. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජ්ජත්තා කායපස්සද්දි චිත්තපස්සද්දි මේ ඕන එකක්. අකුසලයෙන් වෙන්න භාවිතා කරන්න පුළුවන්. කුසල චෛසික කියන්නේ ඒකනේ. එතකොට සතිය නැති නිසා නේද එකතු වෙන්නේ? ඒක නේද ප්‍රමාදය? ඒකෙන් වළක්වා ගන්න ඔබට ඕනකම තිබුණාට බෑ. එතෙන්ට එන්න ඕන සතිය. එන්න නම් සතිය ආරම්භ කරලා දියුණු කරන්න වෙනවා. සිහියෙන් කටයුතු කිරීමේදී කියන අප්‍රමාදයේ නිවනට මගේ තවත් වචන ඕනේද? ඒක ගන්න පුළුවන් නම්. අපමාදෝ අමත පදං. අපමාදේන සම්පාදේත. ඔය ඔක්කොම ගැලපෙනව නේද එක තැනකට? තවත් මතක් වුණොත් තව වචන කියන්නම් මම. දැන් මේ සදා සතෝ කියන්නේ මොකද්ද? තිට්ඨං චරන්නේ සින්නෝවා සයනෝවා. සතර ඉරියව්ව පවත්තද්දී. අසකරණාසේ දිවකය දොරවල් පහ පාවිච්චි කරද්දී. ඒවා ආශ්‍රයෙන් උපදින ත්‍රිවිධ විතර්කයේදී. හරිද දැන්? මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගත්තොත් කර්ම රැස් වී විපාක හේතු ඉතුරු වෙයි. එතකොට කන්න කර්මයේ විපාකය. එකතුනේ නැත්නම් කර්මය සිද්ධ වෙන්නේ නැහැ. අමඤ්ඤමානෝ. කර්මය සිද්ධ වෙන්නේ නැත්නම් අවිද්‍යා සංකාරය සිදු වෙන්නේ නැහැ. විද්‍යා විමුක්තියටපත් වෙනවා. දැන් කර්මයේ රැස් වුණාද ෂේ වුණාද? මගෙන් මොනවද ඔබට තවත් අහන්න තියෙන්නේ? මට මොනවද ඔබට තවත් පැහැදිලි කරන්න තියෙන්නේ? අපි මේ ගමන යමු නේද? මෙතෙන්ද එනකොට ඔබට තේරෙනවද බුදුදහම ඉතා සරලයි කියලා? අනුගමනීය ප්‍රතිපදාව ඉතා සරලයි කියලා. ආත්ම 500ක් මහන්සි වෙන්න, පොත් 56ක් පාඩම් කරන්න, ලෝකේ තියෙන බුද්ධ ආගම පිළිබඳ ඔක්කොම ඉතිහාස කතා දැනගන්න. මොකවත් ඕන නැහැ. පෘථග්ජන භාවයෙන් දැනගත්තොත් ඊට පස්සේ දැනීම මම බවට පත් වෙයි. එහෙමත් එකක් තියෙනවා ඒකේ. Tamanට තියෙන දේවල් වලින් මම හදාගන්නේ. නමුත් අදාළ කරුණට සරලව ඔබට එන්න පුළුවනි නම් දැන් මොකද්ද මේකෙන් සමාජයට කියන්නේ? සුනීතට සෝපාකට රජ්ජුමාලාවට පටාචාරට කිසాగෞතමී වැනි දුකටපත් වුණ අයට හෙවත් උගතුන් නොවන ගිනිගොඩටපත් වුණ අයට
ඒ ගින්න නිවා ගන්නට ඔය හදවතේ ඇවුලුන ගින්න නිවා ගන්නට මේකට එකතු නොවීමෙන් පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු බව නේද? මේ බැමි කැඩීම, සෝපාකගේ බැමි කැඩීම, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන බැමි කැඩීම වෙන්න බැරිද? ඒක කැඩෙන්නේ ධර්මයේ සරණින් නේද? ඒක නෙමෙයිද මේ බුදුන් වහන්සේගේ ආලෝකය කියලා කියන්නේ? ඔබ හිතන් ඉන්නේ කොහුලනුවකින් හරි කම්බියකින් හරි මැදට වෙච්ච බුදුහාමුදුරුවෝ ලයිට් එකක් ගහලා කැඩුවා කියලාද? එහෙම තමයි අපි හිතන් ඉන්නේ. අපේ නුවණේ තරම. අද වගේ ෆ්ලෑෂ් ලයිට් තිබුණ නැහැ කාලේ ගහන්න. නමුත් මේ ආලෝකය කියන එකේ තේරුම ලයිට් කියන එක නෙමෙයි. එතනදී අඳුර දුරු කරන්න සමත් වෙනවා. එහෙමයි බුදුවරු දුකටපත් වුණ අයට පිහිට වෙන්නේ. ඕකේ කියයි මලමිනිය සොහනේ තියලා නැගිටලා එන්න. විසාගෞතමගේ කතාවේ කියයි මලදරුවා සොහනට විසි කරලා බුදුහාමුදුරුවෝ වෙත එන්න. විසාගෞතමගේ කතාවත් ඔබ එකක් බවම කවදා හරි ඔබට තේරෙයි. ඔබත් මේ මලදරුවෙක් කරතබාගෙන පස්සනම් වූ අතීත ගරතත මෝඩකම් ටිකක් මේක එක්ක විඳව විඳව ඇවිදිනවා. බුදුහාමුදුරුවෝ මලදරුවා කරතියාන යන්න කියලා නෑ, විසි කරන්න කියලා නෙමෙයි පෙන්වන්නේ පස්ස නිරෝධෝ කියලා. තේරුම් ගන්න. ඔබට නුවණ එනවා නම් එපමණයි. මෙහෙම කියන්න කොතරම් කල් මහන්සි වෙන්න ඇද්ද කියලා හිතන්න. කොතරම් කල් මේ දැනීම දියුණු කරගන්න ඇද්ද කියලා හිතන්න. සෑම කරුණක් තුළම දුකින් මිදෙන්න මග ඇරුණාම වෙන මොනවද බුදුදහමේ තියෙන්නේ? දුකටපත් වෙන හැටි සහ හේතු ඇර. දැන් මොකද කරන්න ඕන? දැන් අම්මා අතාරින්න ඕනෙත් නැහැ. තාත්තා අතාරින්න ඕනෙත් නැහැ. ඉඩකඩම් අතාරින්න ඕනෙත් නැහැ. රස්සාව අතාරින්න ඕනෙත් නැහැ. මොකුත් අතාරින්න ඕනේ නැහැ. ඒවා මේ ලෝකේ ජීවත් වෙන්න ඕන දේවල්නේ. මාපිය දූතව සම්බන්ධතාවය සුන්දරයි. මව්පියන් රැක ගන්න ඕන, දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්න ඕන. ඒ නිසා අම්මා තාත්තා අතාරින්න ඕන, කැලේට යන්න ඕන, දරුවා අතාරින්න ඕන බිරිඳ ඒ ආත්මార్థකාමී පිළිවෙතට යන්න එපා කිසිවෙක්. අපරාධ කරන්න එපා. සිද්ධාර්ථ කුමාරයාට ඔක කරන්න පුළුවන් වුණාට ඔබ රැකවරණේ බලාගත්තා නම්, රැකවරණයක් බාරගත්තා නම් ඒ රැකවරණේ සලසන්න. අපි රැකවරණයක් බාරගත්තේ නැහැ. ඒ නිසා අපිට තිබුණ දේවල් සහෝදර සහෝදරින්ට බාර දීලා මව්පියන් බලා ගන්න කියලා අපි නිදහස් වුණා. ඒ මොකුත් සතයක්වත් ගන්න නැතුව. නමුත් අපි එතෙන් දෙන්න කියලා කියන්නේ අපි ඒ නිසා තමයි හොයාගත්තේ. සම්පූර්ණ කාලය කැප කරලා. නමුත් මේක පැවිදි දහමක් නෙමෙයි, මේක මානව දහමක්. තේරුම් ගන්න පුළුවන් සකල මනුස්සයින් සඳහා බහුජන හිතාය බහුජන සුඛාය. ඒ මොහොතට එන එකට එකතු නොවීමේ අතහැරීම ඇරුණාම වෙන මොනවද අතහරින්න තියෙන්නේ? ඒ මොහොතට උපදින කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය පරණ මලකුණ බව දැනගෙන ඒකට එකතු නොවෙන්න දිනු කරා වූ සිහියකින් එකතු නොවීම ඇරුණාම වෙන මොනවද අතහරින්න තියෙන්නේ? එතකොට අතහැරෙන්නේ ලෝභයේ දේශේ මොහ. ඉතින් ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බානන්නේ. අර අය ප්‍රතිපදාව වෙනකොට සය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා. අය ප්‍රතිපදාව යන අය පු탁ජන කියනවා, අනුසෝතගාමින් කියලා කියනවා. වැය ප්‍රතිපදාවට ආපුවාම ආර්යයන් කියනවා, පටිසෝතගාමින් කියනවා. පැහැදිලි නේද? නමුත් පස්සෝ විහෙරති, අනුපස්සති විහෙරති. ඉවර වෙන තුරුම සෝවාන්සිර රහත් බලයට පත් වෙන තුරුම නැවත බලමින් මේ ප්‍රතිපදාව යන්න ඕන. ඔක තේරුණ පුද්ගලයාට ඊට වඩා උත්සාහයක්, වීරියක්, ඊට වඩා සුවයක්, රසයක් නැහැ ආයේ. මොකද ඔහු දන්නවා යන පාර භව නිරෝධෝ නිබ්බාණං කියලා. ඊට පස්සේ ඔහුට තවදුරටත් සතිය වඩන්න, ඉක්මන් වෙන්න, මේ විතර්ක තවදුරටත් තියෙනවා නම් මතු වෙනවට කැමති. ඊට පස්සේ හංගලා තියාගෙන ඉඳලා ගිනි ගන්න ඕනත් නැහැ, හංගන්න ඕනෙත් නැහැ. මොකද ඒවත් හේතු තිබෙනවා නම් ගැටීමේදී තමයි උපදින්නේ. උපදින්න ඕන කියලානේ බුදුහාමුදුරුවෝ අදාළලා තියෙන්නේ. හංගලා නැති කරන්න බෑ කියලානේ. නමුත් උපදිනකොට පරණ මෝඩකම නොකරන්ට, එතෙන්ට නොපවතින බවට, මම නොවන බවට, එකතු නොවන බවට, අනිත්‍ය බවට කියන්නේ ඒකයි. නාදිවාසේති කියන කාරණේට ශුන්‍යතෝ අවෙක් සබ්දාහතෝ ශුන්‍යතෝ ලෝකං කියන පදේට ඔය ඔක්කොම එකක්.
ඔබට එකතු වෙන්න තරම් ඔබ දියුණු කරපු සිහියක් වඩන්න ඕන. අබමල් රේණුවක් අතරන් සිහියක් වඩලා නැත්නම් එහෙනම් ආනාපාන සතිය දිහා බලන් ඉඳලා හුස්ම පාර ඇතුළු වෙන පිට වෙන හැටි ඇතුළු වෙනවා දැනෙනවා පිට වෙනවා දැනෙනවා කියලා එකක් වඩලා දැනීම නැමැති සිහිය ඇති කරගන්න. හැමදාටම ඕක දිහා බලලා බුදුහාමුදුරු ආනාපාන සතිය වල බුදුනා කියලා කතා කරන මෝඩ කතාවට එහෙම රැවටෙන්න එපා. තව එහාට ගෙනල්ලා ඔබට සිදුවෙන සිද්ධියක් සක්මන් කිරීමේදී හෝ තව කාරණයකදී සිදුවෙන සිද්ධියක් සිද්ධිය වෙනයි දැනීම වෙනයි. සිද්ධිය දැනීමටයි සතිය කියන්නේ. එහෙනම් ඕන සිද්ධියකට දැනීමනේ සතිය කියන්නේ. එහෙනම් ඊට පස්සේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ උපදිනවා දැනෙනවා. දැනුනේ නැහැ නෙමෙයි ඉස්සර. දැනුනේ ගහගෙන බැනගෙන කපාගෙන කොටාන කැලලක් නැති වුණාට පස්සේ. සම්පත් ගිනි ගත්තට පස්සේ. අස්සයා ගියාට පස්සේ තමයි ඉස්සාලේ වහන්න මතක් වුනේ. ඒකනේ ප්‍රත්‍යඥාය කරන්නේ. හිර ගෙදරට ගිහින් විනාඩි 3 ඉවසීම නැති වෙලා ඒකේ පශ්චාත්තාප වෙනවා. එළුම් ගහට ගිහින්. එහෙම නැත්නම් රෝහලට ගිහින් කකුලක් නතක් නැතුව කරගත්ත මොඩ හොයලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් අනිත් අයගෙන් පහර කා පරලෝම යනවා. මොකද? සිහිය නැතිකමෙන්. ඒ නිසා මම දකිනවා මේ සමාජයේ පුද්ගලයෝ වැරදි කරන්නේ නැහැ. වැරදි කරන්නෙම වඩාත් වැරදි කරන්නේ විහිංසාව විතර්කයයි ව්‍යාපාද විතර්කයයි. කාම විතර්කයක් කරනවා කාම අපරාධ. රට හදන්න. මිනිස් සමාජය හදන්න ඕන. මිනිසා ආධාරයට හදම හැරුණාම ගොඩනැගිලි ආධාරයට හදම නෙමෙයි. අල්කදවා ගන්න. එහෙනම් මිනිසා හදන්න මොකද්ද කරන්න ඕන? මිනිසාගේ හිතේ ත්‍රිවිධ විතර්කයේ රජ වෙන එක නවත්තන්න ඕන. ඒක භාවිතයෙන් තහනම් කරන්න ඕන. නීතියෙන් තහනම් කරන්න බෑ. තම තමන් තහනම් කරගන්න ඕන. මේ වදයක්. මේ මායාවේ පහසට යටත් වීමක් කියලා. දැන් මිනිසා හැදෙනවා. හැදෙනවා නම් ඕන මේ ත්‍රිවිධ විකර්ත පාවිච්චි කරන්නේ නැත්නම් ත්‍රිවිධ විතර්ක පාවිච්චි කිරීම නිසා සිදුවන හානි රටට සිදු වෙනවාද? මම මේකට කියනවා තථාගත බුදු පියාණන් වහන්සේගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි දේශපාලනය කියලා. කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නැති බලයක් අපේක්ෂා කරන්නේ නැති නමුත් මිනිසා හදාරාට හදමු. යුගයට මෙම යුගයට මේ අනුගමනීය ප්‍රතිපදාව ඉස්මතු වීමම ඔබේ වාසනාවක් නොවේද? තෙර පරපුරක් පාලි භාෂාව පිළිබඳ දැනුම බුද්ධිය දියුණු කරගෙන පරවරෙන් පරපුරට ඇවිදින් ඒක පරිණාමයක්. තනි වැඩක් වගේ මේ කාගේවත්. සීවස් 3ක් 4ක් තිස්සේ උපසම්පදාව තුරන් වූ තැනක සිට භික්ෂු පරපුර බුද්ධිය දියුණු කර ගැනීමේ ප්‍රතිඵලය කවදා හෝ ඉදිරියට එනවා. ඒ විවෘත වෙනවා. විවෘත වුණාම ඒ ඔබ සතුයි. අනුගමනීය ප්‍රතිපදාව ඔබ සතුයි. ඔබය අර විවටෝ විරෝචති කියන තැනට එන්න තරම් වාසනාවන්තයි. නෝ පටිච්චන්න ඕනේ. වැසුනොත් බබලන්නේ නැහනේ. බලන්න සමාජයකට කරන්න පුළුවන් දේවල් කොතරම් තියෙනවද කියලා මේ වගේ දෙයක් තුළ. එසා දැන් බලන්න මෙතෙන්ට ගලපන්න නැද්ද කියලා. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. කවුද ඔබට පිහිට වෙන්නේ? ඔබමයි. තථාගතවරු තුම්හෙ කිච්චං ආතප්පං ආතප්ප කිච්ච ඔබ කරන්න ඕන තථාගතවරු අක්කාතාරෝ පාර පෙන්නනවා. කෙනෙකුට කිව හැක්කේ පාර පෙන්වීම පමණයි. ඔබ කළ යුතුයි. මා වෙනුවෙන් මා කළ යුතුයි. මගේ මව්පියන් වෙනුවත් මට කරන්න බෑ. නමුත් ඔවුන්ට බුද්ධිය තියෙනවා නම් දරුවන්ට සම්මා දිට්ඨිය ලබා දීලා මේක කරන්නේ මෙහෙමයි කියලා දෙන්න පුළුවන්. ඔන්න ඔබට තිබුණ ගැටලුව එක තැන මම කතා කළේ. දැන් මේ කොතනද කතා කරන්නේ? වර්තමානයේ. කොහෙද කතා කරන්නේ? ඇස තුළ උපදින අරමුණු තුළ, කන තුළ උපදින අරමුණු තුළ. ඔබ ඉන්න තැන වැදගත්ද නැහැ. ඒ වරායේද, ඒ බස් රථයේද? ඒකටත් මට කියන්න පුළුවන් කතාවක්. බස් රථේ නම් රේදුරු මහත්තයාට කාම ව්‍යාපාද විතර්කයේ උපදින්නේ ඉස්සරහින් මගින් පැන්නාම
එහෙම නැත්නම් මෝටර් බයිකල් නැත්නම් ත්‍රිරෝද රථ රියදුරු වැරදි කරපුවාම. හප්පන් නැතුව තමන්ගේ හිත හදාගන්න දැනගන්න ඕනේ. කොන්දොස්තර මහත්තයාට නම් කියන දේ අහන්න නැතුව ජනතාව මගී ජනතාව වැරදි කරනකොට. රාජකාරී කරන්නත් ඕන ටිකට් දෙන්නත් ඕන අහුවෙන්නේ නැති වෙන්න. නමුත් ඉගෙන ගත්ත කෙනෙකුට නම් අන්න කාන්ති පරමන්තපෝතිතික්කා ඉවසීමට තැන්. ගුරුවරයාට ශිෂ්‍යයන් ඉදිරියේදී නැත්නම් ශිෂ්‍යයාට ගුරුවරයාට ශිෂ්‍යයන් ඉදිරියේදී පවුපියන්ට දරුවන් සමග ආයතන ප්‍රධානියාට සේවකයින් සමග මට අවස්ථා පෙන්වන්න කියලා කියන්නේ. පාර්ලිමේන්තුවේ නම් ලොකු කුඩා කරගන්න යාම තුළ යම් සිද්ධියක්. නිසා ඔබට තෙනේවි ඕනෑම පුද්ගලයෙක් ගාව රතු ඉර පනිනවා මම පෘථග්ජන පුද්ගලයෝ ගාව. නමුත් ආර්ය පුද්ගලයාට තේරෙනවා රතු ඉර පනින්න නැතුව ඉන්න. ඔහු වඩන කෙනෙක් නෙමෙයි සසර අවසන් කරන කෙනෙක්. මේ නිසා බුදු සමය යනු පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඒ වර්තමාන ජීවත් වෙන මිනිසුන් සඳහා වුණාම මරුණ අය සඳහා උපදින්න ඉන්න සඳහා නොවේ. මතක තබා ගන්න. ඉපදිලා ඇවිදින් ඒක කරගත්තා වයි. නමුත් මරුණ අයටත් බෑ ඒක උපදින්න ඉන්න අයටත් බෑ. ජීවත් වෙලා ඉන්න අයට වර්තමාන මොහොතේ කරන්න තියෙන වැඩක්. මේ ඔබට කරන්න පුළුවන් නම් ඔබ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ අනිත් මොන පූජා නොතබුවත් කමක් නැහැ මේක කරන්න පුළුවන් නම්. අරව වැරදි එහෙම කියනවා නෙවෙයි. ඒවා ඔක්කොමත් කරන්න සමාජයට ගැලපෙන ආකාරයෙන්. ආදර්ශ අවශ්‍ය නිසා. ඔබ යන්නේ බුදුන් ළඟට. ඒ බුදුන් පිළිමය හෝ රත්තරන් හෝ රිදි හෝ මැටි හෝ ඝනකය හෝ නොවේ. ඒ ධර්මයේ දකීද බුදුන් දකී නම් වූ පදේ අර්ථයයි. තථාගතයන් වහන්සේගේ වචන වලින් කියනවා නම්. හැබැයි සමීප වෙන්න. මෙතන සමීප වෙන්න මම බොහොම කල් මහන්සි වුණා. මොකද්ද මේ කියන්නේ කියලා. මොකද පෙත පාලි පොත හෝ සිංහල තේරුම උතෙන් සමීප වෙන්න දෙන්නේ නැහැ. මේක අපි හදවතින් අපි ළඟ සිදුවෙන සිද්ධිය තේරුම් අරන් සමීප වෙන්න ඕන. ඒක ප්‍රායෝගික වෙන්න ඕන කියන්නේ ඒකයි. දැන් රට තුල ලෝකයේ තුල අනුගාමී ප්‍රතිපදාව බොහෝ දෙනෙක් ඇති. ඔවුන් නිවෙමින් නැති. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කර ඔබටත් සවන් දෙන හැමටත් ඉහාත්ම වශයෙන්ම මේ නිවෙන මඟ අනුගමනය කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ නුගේගොඩ පදිංචි සෙව්වන්දි අධිකාරි මහත්මිය විසිනි. අරමුණු අතර WM කුසුමාවතී ලොකු අම්මාට සහ සුමනසේන අධිකාරී පියාණන්ට ධර්ම මාර්ගයේ පූර්ණ කර ගැනීම පිණිස දීර්ඝායුෂ ලැබේවා. හොඳ පැතුමක් තේරෙනවා නම් අනුගමනී ප්‍රතිපදාවට යන්නට තුන් වයස තුල නම් ඉන්නේ ප්‍රමාණවත්. අද දින ජන්මදිනයේදී ඇති වෙත්තුල්ල සෝජිත පුතණුවන්ට සහ රමිතු මෙත්සෙත් පුතණුවන්ට ධර්ම මාර්ගයට පැමිණීමටත් වැඩිවීමටත් මෙම කුසලයේ හේතු වේවා. ආදර්ශය තුලින් අනුගාමී ප්‍රතිපදාවක් තුලින් අවුරුදු 15 වෙනකොට ධර්මයේ සරණ ගන්න පුළුවන් කියලා දරුවන්ට කියන්න කැලේට යන්න හෝ මහාන වෙන්න ඕන නෑ කියලා. තේරුම් ගත්තාම අනුගාමී ප්‍රතිපදාවට එන්න පුළුවන් කියලා පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔවුන් ගනීවි. ඔවුන්ගේ පරිහානිය වළකීවි. සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට සියලු ලෝයැසි ධර්ම ශ්‍රාවක පින්වතුන්ට සසර කෙටි කර ගැනීමට උදෙසා මෙම කුසලයට වඩා අවබෝධය උපනිශ්‍රේ වේවා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. සදහම් අවබෝධයට දීර්ඝායුෂ ලැබේවා. සුබ උපන්දිනයක් වේවා. හැමෝගේ ධම්මැස පෑදේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු ඔබ මේ ඉදිරිපත් කර මාතෘකාවගේ එකතැන මම කරුණු පැහැදිලි කළා කොයි පැත්තෙන් හරි. අර කිරෙන් බැද්දත් කොබෙයියා තිරෙන් බැද්දත් කොබෙයියා කියලා රබම් පදයක් තියෙනවා වගේ කොයි ආකාරයෙන් හරි ඇවිදින් මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඔබ තුල තේරුම් ගන්න ලැබීම තුලින් අනුගමනී ප්‍රතිපදාවට පත් වෙන්න ලැබේවා යන්න මගේද ප්‍රාර්ථනාවයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्